සාදු. හොඳයි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහවනී කෝටාගාර ශාලායන් තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි අට්ඨහි භික්ඛවේ අච්චරියේහි අබ්බුතේහි ධම්මේ සමන්නාගතං උග්ගං ගහපතින් වේසාලිකං ධාරේතාති ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් මෙත්තා විහාරාධිපති අතිගෞරවනීය අපගේ උඩගම සුමංගල ලොකු හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්නතුනි මාසිකව පවත්වන සීල භාවනා වැඩසටහනේ එක් අංගයක් හැටියට පැවැත්වෙන ධර්මදේශනාමය පින්කමටයි ඔබ හැමදෙනාම මේ අවස්ථාවේදී සම්බන්ධ වෙන්නේ. අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ අපිට ආරාධනා කර සිටියා අද දවසේ මේ විදියට ධර්ම දේශනාවක් පවත්වන්නට කියලා. ඉතින් අපේ සුමංගල ලොකු හාමුදුරුවෝ අපි තාම ගෞරව කරන අපේ හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ කරපු ආරාධනාව අපි බොහොම සතුටින් බාර අරගෙනයි අද දවසේ මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ මම මගේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තෝරාගත්තේ අංගුත්තර නිකාය කියන ධර්ම ග්‍රන්ථයකට අයත් සූත්‍ර දේශනාවක්. එහි කොටස් 11ක් තියෙනවා. ඒ කොටසෙන් 8 වෙනි කොටසේ සඳහන් වන උග්ග කියන සූත්‍ර දේශනාව තමයි මම අද දවසේ ධර්ම දේශනාව හැටියට ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ. මම හිතනවා මේ පින්නතුන්ට ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳවත් ඒ වගේම ධර්මයේ ඇති වැදගත්කම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් අනුශාසනා කළ යුතුයයි කියලා මම කල්පනා කරන්නේ නැහැ. අපේ ගෞරවනීය සුමංගල හාමුදුරුවෝ අපි දන්නවා මේ විහාරස්ථානයේ මෙත්තා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අන්තර්ජාලය භාවිතා කරමින් විවිධාකාරයේ වැඩසටහන් ආගමික වැඩසටහන් පිරිත් දේශනාවන් ධර්ම දේශනාවන් බුද්ධ පූජා වැඩසටහන් ආදී නොයෙක් ආකාරයේ වැඩසටහන් දිනපතා සතිපතා මාසපතා ආදී වශයෙන් සිද්ධ කරනවා අපි දන්නවා. ඒ නිසා මේ පින්නතුන් මේ වැඩසටහන් වලට බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා ඇති කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා තමයි ධර්මයට කැමති නිසා තමයි මේ වගේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා විශේෂයෙන්ම අද දවසේ
මේ ගත කරන්නේ මේ වැනි ඒ බ්‍රහ්මචාරී ජීවිතයක වටිනාකම මේ පිණුතුන් දන්න නිසා. ඒ වගේ මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරගෙන කටයුතු කළාම අපේ ජීවිතවලට ඊටාම විශාල ආනිසංසයක් ලැබෙන බව දන්න නිසා තමයි මේ පිණුතුන් මේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තර පරාභව කියන සූත්‍රයේදී දේශනා කළා තියෙනවා දියුණු වෙන කෙනා සහ පිරිහෙන කෙනා ඊටාම පහසුවෙන් දැනගන්න පුළුවන් කියලා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභව. ඊටාම පහසුවෙන් දියුණු වෙන කෙනාද පිරිහෙන කෙනාද දත හැකිය. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මකාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනා දියුණු වෙනවායි කියලා. එයා තමයි අධ්‍යාත්මිකව දියුණු වෙන්නේ. අපි කොච්චර ලෞකික වශයෙන් දියුණුනත් අපිට ආධ්‍යාත්මික සතුටක් නැත්තම් ප්‍රීතියක් නැත්තම් අපේ ජීවිත ගැන තෘප්තිමත් භාවයක් නැත්තම් ඒ දියුණුව සැබෑ උසස් දියුණුවක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒ නිසා අපි ලෞකික වශයෙන් දියුණු වෙනවා වගේම ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව අපිට සැලසෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුලින්. වෙන කිසිවකින් ඒක ලබා ගන්න බෑ. අපේ හිතේ සැනසීම, සතුට, ප්‍රීතිය, සොම්නස කියන එක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්. අපේ සමාජය සතුට වෙන්න, ප්‍රීති වෙන නොයෙක් දේවල් කරනවා. හැබැයි ලෞකික සමාජයේ ඒ කරන දේවල් වලින් ලැබෙන සතුට, විනෝදේ, ප්‍රීතිය తాවකාලිකයි. ඒක එතනින් අවසానයි. හැබැයි මේ පින්කම් වල යෙදීමෙන් කුසල කර්ම වල යෙදීමෙන් ඇතිවන ප්‍රීති සෝමනස්සය අපේ සිත තුළ දීර්ඝ කාලයක් පවතිනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අද සිල් සමාදන් වෙච්ච මේ පින්නතුන් ඒ තමන් මෙහෙම සිල් සමාදන් වෙලා අද දවස ගත කළා කියලා මතක් කරන මොහොතක් පාසා හිතට සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. ඉතින් අනිත් කටයුතු වලදී එහෙම නෙවෙයි. යම් කිසි සතුටක් ලෞකික වශයෙන් වින්දට ඒක එතනින් අවසාන වෙනවා. කුසගින්නෙන් වෙලාවට ආහාර ගන්නවා. එතකොට යම්කිසි සතුටක් ඒක. හැබැයි ඒක එතනින් අවසానයි. නමුත් දැන් මේ පින්කම් වල යෙදීමෙන් මේ වගේ උසස් ක්‍රියාවල යෙදීමෙන් ලැබෙන සතුට ඉතාමත් විශාලයි. ඒ වගේම නිවන් දක්නා ජාති දක්වාම අපිට විපාක ලැබෙන පින්කම් මේවා. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියාය හැටියට අපි විශ්වාස කරනවා උන්වහන්සේ දේශනා කරපු දේවල් ඒකාන්තයෙන්ම සත්‍යයි කියලා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ අපේ සසර ජීවිතයක් තියෙනවා කියලා. අපි මේ ජීවිතේ මනුෂ්‍යාත් භාවය ලැබුවේ අපි සසර කරපු යම්කිසි පින්කමක් නිසා. ඒ වගේම මේ ජීවිතදි කරන පින්කම් තමයි අපිට ඊට පස්සේ අපහු නිවන් දක්නා ජාති දක්වාම පස්සේ ගමන් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් අපිට දේශනා කළේ පුළුවන් තරම් පින්කම් සිද්ධ කරගන්න, කුසල් දහම් සිද්ධ කරගන්න, කෙලෙස් අඩු කරගන්න කටයුතු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ වචනය විශ්වාස කරන පින්වතුන් මේ වගේ උසස් පින්කම් වල යෙදিলা කටයුතු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ වචනේ අපි දන්නවා කවදාවත් ඒක අසත්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා පිළිබඳ කල්පනා කරනකොට උන්වහන්සේ ළඟ තිබිච්ච ඥානමය ශක්තිය, ඒ සර්වඥතා ඥානය, ඒ වගේම විසරද භාවයන් පිළිබඳ ඥානයන් පිළිබඳ කල්පනා කරනකොට උන්වහන්සේ දේශනා කරපු දේවල් ඒකාන්තයෙන්ම සත්‍ය බව අපිට වැටහෙනවා. ඉතින් එහෙම වුණත් අපේ මේ සමාජයේ හැම කෙනාටම එක විදියට මේ දහම් කරුණු තේරුම් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයේ දිස බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්කනේ ලෝකයේ මිනිස්යන් මේ ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය අතින් ස්තර 3කින් පසු වෙන්නේ කියලා. හරියට අර පොකුණක පිපෙන නෙළුම් වගේ කියලා. සමහර නෙළුම් මල් පොකුණේ යටම පිපිලා යටම පර වෙලා යනවා. තව සමහර මල් තියෙනවා උඩට ඇවිල්ලා දිය මතු පිටට ඇවිල්ලා මල් පිපිලා පර වෙලා යනවා. තවත් සමහර මල් තියෙනවා පොකුණෙන් උඩට මතුවෙලා දියේ ගෑවෙන්නේ නැතුව පිපිලා ලස්සනට ලෝකේ ලස්සන කරලා ලෝකෙට සුවඳ විහිදුවලා පර වෙලා යනවා. ඒ වගේ තමයි මේ ලෝකේ මිනිස්සුත් ඉන්නවා සමහර අයට මේ ධර්මය ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ, කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, බණ අහන්න ආසාවක් නැහැ, ධර්මයේ හැසිරෙන්න ආසාවක් නැහැ, මේ ධර්මයේ තියෙන වටිනාකම් පිළිබඳව තේරෙන්නේ නැහැ.
ඒගොල්ලෝ හරියට අර පොකුණ යට පිපිලා පර වෙලා යන මල් වගේ. ඒගොල්ලොන්ට උඩට මතු වෙන්න බෑ. ධර්ම අවබෝධයක් ලබන්න බෑ. මේ ධර්මය තුලින් ලබා ගන්න පුළුවන් උසස් දේවල් අපේ ජීවිත ළඟා කරගන්න බෑ ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ අර පොකුණ යට පිපිලා පොකුණෙන් දිය පිටට එන්නේ නැතුව මතු පිටට එන්නේ නැතුව පර වෙලා යන මල් වගේ. නමුත් සමහත් සමහර අය ඉන්නවා එහෙම නෙමෙයි මේ ධර්මයට කැමැත්තක් තියෙනවා. ඒගොල්ලෝ ධර්මයේ හැසිරෙන්න කැමති. බොහොම මාරුවෙන් හරි ඒගොල්ලෝ ධර්මයේ හැසිරෙනවා. ඉතින් ඒ වගේ අය දිය උඩට මතුවෙච්ච මල් වගේ. ඒගොල්ලන්ට ධර්මයේ හැසිරෙන අවස්ථාව තියෙනවා. ඒගොල්ලන්ට දීර්ඝ වශයෙන් බණ අහනකොට දීර්ඝ කාලීනව ධර්මයේ යෙදෙනකොට ඒගොල්ලන්ට මේ ධර්මයෙන් ඒ අවශ්‍ය අවසන් ප්‍රතිඵල පවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන තත්ත්වයන් පවා ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒගොල්ලෝ හොඳ අය. හැබැයි ඊටත් වඩා හොඳයි අර දියෙන් උඩට මතුවලා පිපිලා පර වෙලා යන මල් වගේ. ඒගොල්ලෝ වහවහ ධර්මය අවබෝධ කරගන්නවා. ධර්මයට කැමති, ඒ ධර්මයේ හැසිරෙන්න කැමති, ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ ශ්‍රද්ධාවන්ත භාවය ඇති වෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ විශ්වාස කරන තත්ත්වයටපත් වෙන්නේ ප්‍රඥාව තියෙන අය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි, නුවණ නැති අයට නෙවෙයි කියලා. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිස්සු ලෝකෙ කොහේ හිටියත් ඒගොල්ලෝ මේ ධර්මයේ වටිනාකම දැනගෙන ධර්මයේ හැසිරෙන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි ඔබත් එහෙම නුවණින් කල්පනා කළේ බුද්ධ වචනයන් පිළි අරගෙන එහි තියෙන ශ්‍රේෂ්ඨත්වයේ තේරුම් අරගෙන. ඒ නිසා තමයි මේ වගේ පින්කම් වල යෙදෙන්නේ. අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම යටතේ පින්කම් වල යෙදෙන්නේ. ඉතින් අද දවසේ මේ සිල් සමාදන් වෙලා උදෑසන ඉඳලා නොයේ පින්කම් ඔබ සිද්ධ කරගන්න ඇති. මේ හවස් වරුවේ ඔබ මේ ධර්ම ශ්‍රවණය කරලා තව තවත් ඔබේ කුසල ශක්තිය දියුණු කරගන්න, පුණ්‍ය ශක්තිය දියුණු කරගන්න, ධර්මඥානීය වැඩි දියුණු කරගන්න, අහලා තියෙන දේවල් තවත් නැවත අහලා පිරිසුදු කරගන්න, අහලා නැති දේවල් දැනගෙන ඉගෙන ගන්න, මේ වගේ නොයෙක් ආනිසංස ලැබෙන පින්කමක් තමයි මේ ධර්ම ශ්‍රවණය කියන්නේ. ඉතින් මේ පින්කමටයි ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් මම මුලින් සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරේ උන්වහන්සේ විශාලා මහනුවර මහවණේ කූටාගාර ශාලාව කියන ආරාමේ වැඩ සිටින කාලේ. විශාලා මහනුවර කියන නගරය ඔබ බොහොම අහලා ඇති. ආලඩිච්චවි රජදරුවෝ පාලනය කරපු වජ්ජි රාජ්‍යයේ අගනුවර තමයි විශාලා මහනුවර කියලා කියන්නේ. ඉතින් විශාලා මහනුවර අපි දන්නවර තුම්බිය ඇති වෙලා කාලයකදී විශාලා මහනුවර විනාශ වෙලා ගියා. නමුත් ආපහු බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාවෙන් පිරිත් දේශනා කරලා ඒ පිරිත් පැන්නේ නගරය පුරා ඉහින්න සැලසුවට පස්සේ නැවතත් විශාලා මහනුවර ශාස්ත්‍රීයත්වයටපත් වුණා. ඒ උපද්‍රව සංසිඳිලා යථා තත්ත්වයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක් සමයක මේ විශාලා මහනුවර මේ කූටාගාර ශාලාව කියන ස්ථානයේ මහා වනයක් තිබුණා තියෙනවා. ඒ මහා වනයේ කූටාගාර ශාලාව වැඩ සිටින කාලේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තියෙනවා. උන්වහන්සේ කොතන වැඩ හිටියත් උන්වහන්සේ ඒ දවසේ ඒ සවස් කාලේ නැත්තම් විශේෂයෙන්ම සවස් කාලේ භික්ෂුන් වහන්සේලා සමග ධර්ම සාකච්ඡාවල් එහෙම නැත්තම් ධර්ම දේශනා කරනවා නැත්තම් ධර්ම සාකච්ඡා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණා ලැබුණාම ඒ කාරණා නිමිති කරගෙන ධර්ම දේශනා කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැමදාම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ යම් යම් දේශනාවන් පවත්වනවා. ඉතින් එහෙම විශාලා මහනුවර මේ කූටාගාරේ වැඩ සිටින දවසක උන්වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා, මහණෙනි මේ විශාලා මහනුවර ඉන්නවා උග්ග කියලා සිටුතු ගෘහපතිතුමෙක් ඉන්නවා. එතුමා ආශ්චර්ය අద్භූත ධර්ම 8කින් සමන්විතයි කියලා. මේ කාරණාට හරිම වැදගත්. මේ බෞද්ධ උපාසකයෙක් කොහොමද කියන එක දැනගන්න අපිට මේ කාරණා වැදගත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන මේ උග්ග කියන ගෘහපතිතුමාට ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. උන්වහන්සේගේ කුටියට වැඩම කළා. ඉතින් එතන හිටපු එතනේ භික්ෂුන් වහන්සේලා අතර එක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුව උදෑසන කාලේ ඇඳ පෙරවගෙන පාසිවුරු අරගෙන
පින්නපාත වැඩියා මේ උග්ග සිටුතුමාගේ ගෙදරට. උග්ග සිටුතුමාගේ ගෙදරට පින්නපාතේ වැඩියාම සිටුතුමා ඒ හාමුදුරුවෝ බොහොම ආදරයෙන් පිළි අරගෙන උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ආසනයක් පිළියෙල කරලා උන්වහන්සේ වැඩ ඉඳුවලා ඒ සිටුතුමා උන්වහන්සේ ළඟ වාඩි වෙලා ඊට පස්සේ මේ සාකච්ඡා කරන්න ආරම්භ කළා. එහිදී ඒ හාමුදුරුවෝ ඒ එතෙන්ට වැඩම කරපු හාමුදුරුවෝ මේ සිටුතුමාට ප්‍රකාශ කරනවා ගෘහපතිතුමාට ගෘහපතිතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබතුමා ළඟ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවායි කියලා. ඒවා මොනවද කියලා මේ හාමුදුරුවෝ ඇහුවා මේ සිටුතුමාගෙන්. මොකද බුදුරජාණන් වහන්සේ මේ කාරණා 8ක් තියෙනවායි කියලා දේශනා කළාට උන්වහන්සේ විස්තර වශයෙන් ඒ කාරණා මොනවද කියලා එතෙන්දි පැහැදිලි කළේ නැහැ. ඒ නිසා මේ හාමුදුරුවෝ මේ සිටුතුමාගෙන් විමසනවා සිටුතුමනි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාරණාට මොනවද කියලා. එතකොට මේ සිටුතුමා උග්ග සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මම ගැන ඒ මම ළඟ තියෙනවයි කියලා දේශනා කරපු ඒ ආශ්චර්ය අద్භූත කාරණා 8 මොනවද කියලා මම දන්නේ නැහැ ස්වාමීනි. එහෙම වුණත් ස්වාමීනි මම ළඟ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නොදන්න උනත් මම දන්නවා මම ළඟ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවා කියලා මේ ගෘහපතිතුමා මේ හාමුදුරන්ට පැහැදිලි කළා. එතකොට ඒ හාමුදුරුවෝ අහන හොඳයි ඔබතුමා දන්න ඔබතුමා ළඟ තියෙන ඒ ආශ්චර්ය අద్භූත කාරණා 8 මොනවද කියලා. මම අද ධර්ම දේශනාවේදී ඒ කාරණා 8 තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගෘහපතිතුමා මේ හාමුදුරන්ට පැහැදිලි කරනවා හොඳයි ස්වාමීනි එහෙමනම් මම ප්‍රකාශ කරන්නම් කියලා මේ සිටුතුමා මේ හාමුදුරුවන්ට මේ ගෘහපතිතුමා හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ඒ තමන් ළඟ තියෙන තමන් දන්න ආශ්චර්ය අద్භූත කාරණාට. එතුමා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මොන වගේ කාරණාටක් දේශනා කළාද කියලා මම දන්නේ නැහැ. මම දන්න විදිහට මම ළඟ තියෙන ආශ්චර්ය අద్භූත කාරණාට ප්‍රකාශ කරන්නම් කියලා. එතකොට ඒ සිටුතුමා ප්‍රකාශ කරනවා මේ පළවෙනි කාරණේ හැටියට මේ අద్භූත ධර්ම අතර ආශ්චර්ය අద్භූත ධර්ම අතර එතුමා ළඟ තියෙන පළවෙනි එක තමයි මේ සිටුතුමා ප්‍රකාශ කරන අර හාමුදුරන්ට ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දැක්මෙන්ම දුර තියාම උන්වහන්සේ පළවෙනි දැක්කෙන්ම උන්වහන්සේ කෙරෙහි මගේ සිත පැහැදුනා. මේක තමයි මගේ පළවෙනි මම ළඟ තියෙන ආශ්චර්ය අద్භූත ධර්මය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ පළමු දර්ශනයෙන්ම මම උන්වහන්සේ කෙරෙහි පැහැදුනා. ඒක තමයි පළවෙනි කාරණය. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ විලාසය, උන්වහන්සේගේ ගමන බිමන, උන්වහන්සේගේ හැසිරීම, උන්වහන්සේ ඒ සියල්ලම ඉතාම සංවරයි. ඉතාම සිත් ගන්නාසුළුයි. එහෙම නමුත් ඉතින් කුසල ශක්තිය වර්ධනය වෙලා නැති කෙනෙකුට එකපාරට දැක්ක ගමන් සිත පහදින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ උග්ග ගෘහපතිතුමාට බුදුරජාණන් වහන්සේගේ දර්ශන මාත්‍රයකින්ම උන්වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයක් පැහැදීමක් ඇති වුණා. ඒක තමයි පළවෙනි ආශ්චර්ය අద్භූත කාරණේ හැටියට මේ උග්ග සිටුතුමා මේ හාමුදුරන්ට ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ රූපය වුණත් ඉතාම ලස්සනයි නේද? 33 මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන මේ ආදී වශයෙන් ඉතාමත්ම ලස්සන ශරීරයක් බුදුරජාණන් වහන්සේට තිබුණු බව අපේ ත්‍රිපිටකාගත සූත්‍ර දේශනා විමසනකොට පැහැදිලි වෙනවා. දැන් අර දීඝනිකායේ තියෙන මහා ලක්ඛණ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ ලක්ඛණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච 33 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ උන්වහන්සේට මේ 33 මහා පුරුෂ ලක්ෂණ හැම එකක්ම ලැබිලා තියෙන්නේ උන්වහන්සේ පාරමිතා පුරන අවධියේදී උන්වහන්සේ සිද්ධ කරන ලද කුසල කර්මවල විපාක වශයෙන් කියන එකත් මේ සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඉතාම ලස්සන ශරීරයක් තිබුණා. දැන් අපි දන්නවා අර වක්කලී කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශරීරය දෙස බලා ඉන්න ඕන කමටනේ උන්වහන්සේ ළඟ පැවිදි වුණේ නේද? ඒකනේ අර බුදුරජාණන් වහන්සේ දෙස බලා ඉන්නකොට ඇයි වක්කලී මේ කුණු ශරීරයක් දිහා බලන් ඉන්නේ කියලා ඇහුවේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන ශරීරයක් තුනා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ හැසිරීම රටාව සිත් ඇද ගන්නා සුළුයි. ඊටාම සංවර හැසිරීම රටාවක් තියෙන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා
බුද්ධ ගයාව ඉඳලා බරණැස් නුවරට පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න යනකොට ඒ මගදී උපකාජීවකයාත් බුදුරජාන් වහන්සේගේ සංසුන් ඉරියව් දැකලා මේ ඇහුවේ ඔබ වහන්සේ කවුද කාගේ ධර්මයක් අනුගමනය කරන කෙනෙක්ද ආදී වශයෙන් ලොකු ප්‍රශ්න ඇහුවේ. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ හැසිරීම උන්වහන්සේගේ චර්යා රටාවනොත් සිත් ගන්නා සුළුයි. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන බ්‍රහ්මායු කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේදී බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණේ බුදුරජාන් වහන්සේ ගැන හොයන්න ඔහුගේ අතවැසි තරුණයෙක් පිටත් කරලා හරිනවා බුදුරජාන් වහන්සේ ළඟට. බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කළා. එතනින් සෑහීමටපත් වෙන්නේ නැතුව උන්වහන්සේගේ හැසිරීම නිරීක්ෂණය කරන්නයි කියනවා. ඊට පස්සේ මේ තරුණයා මාස 3ක් තිස්සේ බුදුරජාන් වහන්සේගේ පසුගස ගමන් කරමින් බුදුරජාන් වහන්සේ පිළිබඳ පරීක්ෂා කළා. උන්වහන්සේ ගමන් කරන්නේ කොහොමද? දානේ වළඳන්නේ කොහොමද? දානේ වළඳලා ඉවර වෙලා පාත්‍රය සෝදන්නේ කොහොමද? ඒ වගේ පාත්‍රය තැම්පත් කරන්නේ කොහොමද? ගමන් වඩිනකොට කොහොමද පියවර සටහන තබන්නේ? උන්වහන්සේ ඒ විදිහට උන්වහන්සේ සැතපෙන්නේ කොහොමද? කතා විලාසය කොහොමද? මේ වගේ ඒ සියල්ල නිරීක්ෂණය කළා. ඒ මානවකයාට කිසිම වරද්දක් බුදුරජාණන් වහන්සේක හොයාගන්න බැරුණා. ඒ විතරක් නෙවෙයිනේ. මේ මානවකයා මිනිස්සෙක්නේ. දැන් මාරයා අපි දන්නවා අවුරුදු 7ක් තිස්සේ මාර දිව්‍ය පුත්‍රයා අවුරුදු 7ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ පසුපස පියවරක් පාසා පැමිණෙමින් බුදුරජාණන් වහන්සේගේ කිසියම් හෝ අඩුවක් හොයාගන්න උත්සාහ කළා. නමුත් ඔහුට අවුරුදු 7ක් බුදුරජාණන් වහන්සේ පසුපස ගමන් කළා. දැන් අවුරුදු 6ක් බුද්ධත්වයේ සඳහා දුෂ්කර ක්‍රියා කරන කාලේ තවත් අවුරුද්දක් එහෙම අවුරුදු 7ක් තිස්සේ ඔහු හොයාගන්න බැලුවා කිසියම් වරද්දක්. නමුත් මහරයටවත් හොයාගන්න බැරුණා. එහෙම නැති මිනිස්යන් ගැන කතා කරන්න දෙයක් නැති. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හැසිරීම රටාවත් ඊටාම සිත් ගන්නා සුළුයි. ඒ වගේ පින්වන්ත අයට එහෙම ඒ තථාගතයන් වහන්සේ දැක්ක ගමන් චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි දැන් අනාථපිණ්ඩික සිටුතුමාට බුද්ධ කියන වචනේ ඇහුණු ගමන් ඔහුගේ මුළු ශරීරයම ප්‍රීතියෙන් පිනා ගියා කියලා සඳහන් වෙනවානේ. මහා රෑම අර අමුසොහනක් මැදින් බුදුරජාන් වහන්සේ හොයාගෙන සීතවනේ මැදින් බුදුරජාන් වහන්සේ හොයාගෙන ගමන් කළා කියලා සඳහන් වෙලා තිබෙනවානේ. ඒ වගේ දැන් සේල කියන බ්‍රාහ්මණයා ආදී බුද්ධ කියන වචනේ ඇහෙනකොටත් ඒ පින් කරපු ඇත්තන්ට අසීමිත ප්‍රසාදයක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කොහොම හරි සසර ප්‍රාරමිතා පුරලා තියෙන බුදුරජාන් වහන්සේ නමක් හමු වෙලා ඒ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙම කෙනාට බුද්ධ කියන ශ්‍රද්ධාව උපදිනවා වගේම බුද්ධ කියන වචනේ ඇහෙනකොටත් අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා. ඉතින් එහෙම සිදුවීම් ත්‍රිපිටකයේ පුරාම සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ උග්ග සිටුතුමා ගෘහපතිතුමාත් ප්‍රකාශ කරන්නේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දුටු පමණින් මගේ සිත උන්වහන්සේ කෙරේ ප්‍රහැදුණා. ඒතර බණ අහලවත් ඇසුරු කළවත් කතා බහ කළවත් නෙවෙයි දුටු පමණින් ප්‍රසාදයක් ඇති වුණා කියලා. ඒක තමයි උග්ග සිටු ගෘහපතිතුමාගේ පළවෙනි ආශ්චර්ය අద్భుත කාරණේ. ඒතකොට දෙවෙනි කාරණේ හැටියට මේ උග්ග සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රසන්න සිතින් පැහැදුණු සිතින් මම උන්වහන්සේ ඇසුරු කළා. උන්වහන්සේ මට ආනුපුබ්බී කතාවක් දේශනා කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමයක් තියෙනවා මේ ආනුපුබ්බී කතාවක් දේශනා කරනවා කියලා. ආනුපුබ්බී කතාව කියලා කියන්නේ ඇත්තටම පිළිවෙල කතාව කියන එකයි. බුදුරජාණන් වහන්සේ ළඟට යම්කිසි කෙනෙක් ආවම උන්වහන්සේ බලනවා මේ තනත්තට ධර්ම දේශනා කළ යුත්තේ කොහොමද කියලා. ඉතින් එහෙම බලලා ඒ සුදුසු විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් බොහෝ අයට මේ උන්වහන්සේ මේ ආනුපුබ්බී කතා පිළිවෙල කතාව දේශනා කළා තියෙනවා. ඒ පිළිවෙල කතාව කියන්නේ අර ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත ධර්ම අවබෝධයට පහසු වෙන පරිදි උන්වහන්සේ කරන දේශනාව. ඒක තමයි පිළිවෙල කතාව කියන්නේ. මොකද උන්වහන්සේ පිළිවෙල කතාව උන්වහන්සේ දැන් යම්කිසි කෙනෙක් උන්වහන්සේ ළඟට පැමිණියාම ඒ පිළිවෙල කතාවේදී උන්වහන්සේ පළමුවෙන්ම දානය පිළිබඳ දේශනා කරනවා. එතකොට දන් දීම පිළිබඳව ඒ කෙනාට ගැළපෙන විදිහට උන්වහන්සේ දේශනා කරනවා. පළවෙනුවටම දන් දීම මොකද්ද? දන් දෙන්න ඕනේ කාටද? කාට දුන්නොත්ද වැඩිපුර පින් සිද්ධ වෙන්නේ? දාන දෙන්නේ කොහොමද? එතකොට දානීය ආනිසංස මොනවද? දානීය ආනිසංස වශයෙන් මේ ජීවිතේ ලැබෙන්නේ මොනවද? පරලෝක ජීවිතේ ලැබෙන්නේ මොනවද? එහෙම දාන කතාව.
ඒ එක එක්කෙනාට ඒ දේශනා කරනකොට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පළමුවෙන් මේ අනුපුබ්බේ කතාවේ පළමුවෙන් උන්වහන්සේ දාන කතාව දේශනා කරනවා. එතකොට දාන කතාව දේශනා කළා ඒ දේශනාවෙන් සිත ටික ටික මෘදු වෙනකොට ඊළඟට සීලය පිළිබඳ දේශනාව. ඒ කියන්නේ සීල කතාව කියලා. සීලය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ උගන්වන සීලය මොකද්ද? වැරදි සීලය මොකද්ද? මෙහෙම හොඳ නරක ඒ සීලය පිළිබඳ සීලේ ප්‍රභේද මොනවද? සීලය කාටද කොයි මට්ටම් වලද කාටද රකින්න පුළුවන්? ඒ විදිහට සීලය රැක්කොත් ලැබෙන ආනිසංස මොනවද? සීලය කැඩුනොත් ලැබෙන විපාක මොනවද? ඒ වගේම සීලේ ආනිසංස වශයෙන් මේ ජීවිතේ ලැබෙන්නේ මොනවද? සීලේ ආනිසංස වශයෙන් පරලෝක ජීවිතේ ලැබෙන්නේ මොනවද? මේ සසර දුකින් නිදහස් වෙන සීලය කොහොමද උපකාරී වෙන්නේ? මේ විදිහට දෙවණියට සීලය පිළිබඳ දේශනා කරනවා. ඒකට කියන්නේ සීල් පිළිබඳ කතාව කියලා. ඒතර දාන කතාව දේශනා කළා, ඊට සීල කතාව දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සග්ග කතා කියලා කියනවා. සග්ග කතා කියලා කියන්නේ දිව්‍ය ලෝක පිළිබඳ. මේ ජීවිතේ මේ පින් කරන අය, කුසල් කරන අය දිව්‍ය ලෝකයේ විඳින සැප සම්පත් පිළිබඳ. ඒක තමයි සග්ග කතා. දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ මොනවද? දිව්‍ය ලෝකවල දෙන සැප සම්පත් මොනවද? ඒවට යන්නේ කොහොමද? ඒවයි ඉන්න සත්‍යෝ විඳින සැප මොනවද? මේවා පැහැදිලි කරනවා. එතකොට ඒක සග්ග කතාව කියලා කියන්නේ. ඒතර මේ විදිහට දන් දීම පිළිබඳ දාන කතා, සීල කතා, සංඝ කතා මෙහෙම දේශනා කළාට පස්සේ අර ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ සිත ටික ටික ධර්මයට යොමු වෙනවා. දහම් අහන්න ටික ටික මේ ධර්ම කෙලෙස් සහිත ස්වභාවය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ කාමයේ ආදීනව දේශනා කරනවා. එකපාරටම බුදුරජාණන් වහන්සේ මේ වගේට කාමයේ ආදීනව දේශනා කරන්නේ නැහැ. කාමයේ ආදීනව දේශනා කරන්නේ දාන කතා දේශනා කළා, සීල කතා දේශනා කළා, සග්ග කතා දේශනා කළා. ඊට පස්සේ තමයි කාමානං ආදීනවනම් කාමයේ ආදීනව මේ කාමයේ නිසා සත්‍යය පිරියෙන හැටි. කාමයේ නිසා සත්‍යයන් ලැබෙන දුර්විපාක අවාසි. ඒ වගේම කාමයෙන් වැළකීමෙන් ලැබෙන වාසි. කාමයෙන් වැළකීම නිසා සත්‍යයන් ලැබෙන සැප විපාක. මේ වගේ මේ කාමයේ ආදීන විශේෂයෙන්ම කාමයේ ආදීන කාමයන් නිසා සත්‍යයන් දුක් විඳින්න සිදු වෙන ආකාරය ඒ තනත්තර දේශනා කරනවා. ඒකට කියන්නේ කාමානං ආදීනවරං. ඒ සුදුසු කෙනාට තමයි ඒ සුදුසු විදිහට මේ පිළිවෙල කතාවේ හතරවෙනි අවස්ථාව තමයි මේ කාමයේ ආදීනව දේශනා කිරීම. එතකොට එහෙම කාමයේ ආදීනව දේශනා ඊට පස්සේ ඕකාර සංග්‍රහය මේ සත්‍යෝ පිරිසුදු අපිරිසුදු වෙන ආකාරය ඊට පස්සේ දේශනා කරනවා. සත්‍යෝ කොහොමද පිරිසුදු වෙන්නේ? සත්‍යෝ කොහොමද අපිරිසුදු වෙන්නේ කියලා මෙහෙම සත්‍යයන් පිරිසුදු වෙන ආකාරයන් සහ අපිරිසුදු වෙන ආකාරයන් දේශනා කරනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවල දේශනා කරනවා සත්‍යෝ පිරිසුදු වෙන්නේ කොහොමද අපිරිසුදු වෙන්නේ කොහොමද කියලා. කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජಂತಿ. කායෙන් වචනයෙන් සිතෙන් දුස්චරිත වල හැසිරෙන සත්වයෝ මරණයෙන් පස්සේ ගිහිල්ලා දුගතිය උපදිනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම කායන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසාය සුචරිතං චරිත්වා කායස වේදා පරම්මරණ සුගතින් සග්ග ලෝකං උප්පජ්ජಂತಿ. කායෙන් සුචරිතේ හැසිරලා වචනයෙන් සුචරිතේ හැසිරලා මනසෙන් සුචරිතේ හැසිරලා ඒගොල්ලෝ මරණයෙන් පස්සේ ගිහිල්ලා දිව්‍ය ලෝකවල සැප විඳින ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා සත්‍යෝ පිරිසුදු ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා අර උන්වහන්සේට පහළුණු චුතූපපාත ඥානය කියන ඥානය. චුති උප්පත්ති ඥානයේ උන්වහන්සේ දැක්කම මිය යන සත්‍යෝ කර්මානුරූප මිය ගිහිලා සත්‍යෝ දුගතිය උපදිනවා සුගතිය උපදිනවා. ඒ වගේම හීන තැන්වල උසස් තැන්වල ප්‍රනීත තැන්වල නරක තැන්වල මෙහෙම ඒ සත්‍යයන්ගේ කර්ම විපාක ශක්තිය අනුව ඒ සත්‍යෝ ගිහිලා සුගති දුගති වල උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒක ඒ චතුූපපාද ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්. ඒක අපිට විශ්ේ වෙන්නේ නැහැ. චතුූපපාද ඥාණය ලැබපු අයට තමයි ඒක විශ්ේ වෙන්නේ. කාරණා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සියලුම සත්‍යෝ කර්මානුරූපව තමන් කරන ලද කර්මයන්ට අනුව මිය පරලෝ ගිහිල්ලා ඒ කර්මයට අනුව සුගතියද දුගතියද ඒ තැන්වල උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යෝ පිරිසුදු වෙන්නේ අපිරිසුදු වෙන්නේ කොහොමද කියන එක මෙයාට මේ පිළිවෙල කතාවේ.
ඊළඟට උන්වහන්සේ දේශනා නෙක්ඛම්මේ ආනිසංස සම්පකාශයේදී. නෙක්ඛම්මේ ආනිසංස. මොකද මේ නෙක්ඛම්ම කියන්නේ දැන් ඔබ අහලා ඇති නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා. එතකොට නෙක්ඛම්මේ බුදුරජාණන් වහන්සේ එකපාරටම දේශනා කරන්නේ නැහැ. නෙක්ඛම්ම කියන්නේ මේ කාම සම්පත් අතහැර දැමීම. නැත්නම් ගිහි සැප අතහැර දැමීම. කාම සම්පත් වලින් වෙන්වීම. ලෞකිකත්වයෙන් වෙන් වෙලා පූර්ණ අධ්‍යාත්මික ගමනකට යොමු වීම. ඒක තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. දැන් මහා අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ. මහා අබිනිෂ්ක්‍රමණය කළා බෝසතාණන් වහන්සේ නෛෂ්ක්‍රම්‍ය. එතකොට මේ නෙක්ඛම්ම ගැන දේශනා කරන්නේ අර විදිහට දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවනං ඕකාර සංග්‍රහ මේවා දේශනා කළා. ඊට පස්සේ තමයි නෙක්ඛම්ම ආනිසංස ප්‍රකාශ කරන්නේ. මේ ලෞකිකත්වයේ තියෙන දුර්විපාක දේශනා කළා. ඊට පස්සේ නෛෂ්ක්‍රම්‍ය කිරීමේ ඒ ලැබෙන උසස් අනුසස් පිළිබඳ නෙක්ඛම්මේ ආනිසංස. එතකොට එහෙම දේශනා කළාම දැන් මේ උග්ග සිටුතුමා මේ හාමුදුරන්ට කියනවා ස්වාමිනේ බුදුරජාණන් වහන්සේ මට ආනුභුබ්බී කතාව දේශනා කළා. එතකොට මගේ සිත කර්මන්නේ බවට මගේ සිත මේ ධර්මය වටහා ගැනීමට සුදුසු තත්ත්වයටපත් උනායි කියලා. ඒ කියන්නේ සිත නීවරණ වලින් දුරු උනායි කියලා. ඒ කියන්නේ විනීවරණ චිත්තං කියලා. නීවරණ දැන් අපි දන්නවා නීවරණ ධර්ම කියලා જાතියක් තියෙනවා. නීවරණ ධර්ම කියලා කියන්නේ මේ නිවනට යන මග අහුරාලන ධර්ම. ඒවා මේ පිනතුන් නොයෙක් ධර්ම දේශනාවලදී අහලා ඇති. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මේ කාරණා පහ මේ නිවන් දකින්නට යන ගමන අහුරාලන ධර්ම තමයි මේ ධර්ම. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආනුපුබ්බී කතාව අහනකොට ඒ ධර්ම අවබෝධයට සුදුසු කෙනාට මොකද වෙන්නේ? එයාගේ සිත කර්මන්නේ වෙනවා. කර්මන්නේ වෙන කියන්නේ මේ ධර්ම අවබෝධය සුදුසු අතරපත් වෙනවා. විනීවරණ චිත්ත ඒ කියන්නේ නීවරණ වලින් තොර වෙනවා. නීවරණ සිතෙන් පහ වෙලා යනවා. ඒතකොට දැන් අපි දන්නවා කාමය, ද්වේෂය මේ වගේ දේවල් නේ ඇත්තටම මේ සත්‍යයන්ට බොහොම මේ ධර්ම අවබෝධය අපහසු කරලා තියෙන ධර්මය දැන් මේ ධර්මය අවබෝධ කරගන්න සත්‍යයන්ට අමාරු. මොකද මේ කාම රාග පටිඝ කියන ඒවායින් සත්‍යය වෙලිලා ඉන්නේ. එතකොට කාමයෙන් බැඳිච්ච සිත් වලට, ද්වේෂයෙන් බැඳිච්ච සිත් වලට මේ ධර්මය පේන්නේ නැහැ. ධර්මය වටහා ගන්න බෑ ඒ අයට. ඒතකොට ධර්මයේ වටහා ගන්න නම් අපේ සිත කාමයෙන්, ද්වේෂයෙන් මේවයින් අහිං වෙන්න ඕනේ. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවදී කරන්නේ මේ කාමරාග පිටික තුනී කරලා දාන එක. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහන ශ්‍රාවකයාගේ හිතේ පිළිවෙලින් මේ ටික කෙලෙස් ධර්ම අඩු වෙලා, නීවරණ ධර්ම අඩු වෙලා මේ ධර්ම අවබෝධයට සුදුසු තත්ත්වයටපත් වෙනවා. එතකොට කාමරාග පිටික වලින් සිතේ කාමරාග පිටික ශක්තිය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මේ ධර්මය අවබෝධ කරගන්න හරි පහසුයි. මොකද කාමරාග පිටික අපේ සිත්වල දැඩි ලෙස තියෙන නිසා තමයි මේ ධර්මය හරියට දකින්න බැරි වෙලා තියෙන්නේ. මොකද කාමයේ දැඩි ලෙස තියෙනකොට කාමයට හිත නැමෙන මිසක ධර්මයට හිත නැමෙන්නේ නැහැ. ද්වේෂය දැඩි ලෙස හිත තුල ක්‍රියාත්මක වෙනකොට ඒ ද්වේෂයට අදාළ දේවල් කරන්න උත්සාහ කරන මිසක ධර්මය පිළිබඳ කල්පනා කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය අපිට උගන්වලා තියෙන්නේ? දැන් සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ මේ සිත දමනය කරගෙන සතිපට්ඨානයෙන් කරන්නේ ඇත්තට මේ කාමරාග පිටික දමනය කිරීම. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ සතිපට්ඨානයේ වඩන්නේ මොකටද? දැඩි උත්සාහයෙන් යුතුව විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය, ඒ වගේම දෝමනස්සය කියන්නේ පටිඝයට සම්බන්ධ එකක්, තරහට සම්බන්ධ එකක්. ඒතර මේ කාමයයි ද්වේෂයයි දෙක දුරු කරගන්න තමයි උන්වහන්සේ මේ සතිපට්ඨානය නිර්දේශ කරන්නේ මේ යෝගාවචරයන්ට. එතකොට සමාධි උපත ගන්න හරි ලේසි. කෙනෙක්ගේ හිතේ කොච්චර භාවනා කළත් සමාධිය උපදින්න නැති වෙන්න පුළුවන්. ඒක සසරගත කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භාවනාව හරියට සිද්ධ නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමරාගයේ ද්වේෂය දැඩි ලෙස හිත තුල තියෙන්න පුළුවන්. ඒතකොට එහෙම කාමරාගයේ ද්වේෂය දැඩි ලෙස හිත තුල තැම්පත් වෙලා තිනකොට කොච්චර භාවනා කළත් ඒක සුදුසු අවස්ථාවට එනකන් සමාධියක් පිහිටන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයක් අපිට උගන්වලා තියෙන්නේ. සමාධිය ලබන්නේ මේ කාමරාග පිටික ඒවා දුරු වෙන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අහනකොට නීවරණ සිතෙන් ප්‍රහාණය වෙනවා. එහෙම නැත්නම් තුනී වෙලා යනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? සිත ප්‍රසන්න භාවයටපත් වෙනවා.
එතකොට මේ සිත මේ ආනුපුබ්බී කතාවෙන් සිත ප්‍රසන්න භාවයට පත් වුණාට පස්සේ එතකොට තමයි බුදුරජාන් වහන්සේ උන්වහන්සේලාටම අදාළ වූ සාමුක්ඛංසිකා දේශනා කියන දේශනාව කරන්නේ. මොකද මේ සාමුක්ඛංසිකා දේශනාව කියන්නේ මේ සාමුක්ඛංසිකා දේශනාව මේ හැම කෙනෙක්ම දන්නවා. හැබැයි මේ වචනේ දාන්නේ නැතු ඒ සමානට. අර පිළිවෙල කතාවෙන් දාන කතා, සීල කතා, සංඝ කතා, කාමානං ආදීනවනං ඕකාර සංකලේශන් එක්කම යානසංස මේවා ඔක්කොම දේශනා කළ සිත කර්මන් වුණාට පස්සේ සිත ප්‍රසන්න වුණාට පස්සේ කෙලෙස් තුනී වුණාට පස්සේ ඒ බුදුරජාන් වහන්සේ දන්නවා මෙයාට දැන් සාමුක්ඛංසිකා දේශනාව දේශනා කරන්න ඕන කියලා. එතකොට බුදුරජාන් වහන්සේ අන්න ඒ තමන්ගේ ඉදිරිපිට ඉන්න මේ ශ්‍රාවකයාගේ මනස දෙස බලලා උන්වහන්සේ ඒ කෙනාට සාමුක්ඛංසික දේශනාව කරනවා. මොකද්ද මේ සාමුක්ඛංසික දේශනාව කියලා කියන්නේ? සාමුක්ඛංසික දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. මේක තමයි උන්වහන්සේ දේශනා කරා. එකපාරට මේ චතුරාර්ය සත්‍ය ඒ කෙනාට දේශනා කරන්නේ. දැන් මේ උග්ග සිටුතුමාට එකපාරට මෙන්න උග්ග සිටුතුමනි මේ ජීවිතය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එහෙම නැත්නම් මේක තමයි මගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය කියලා එහෙම දේශනා කළේ නැහැ. ඔහු ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණාට පස්සේ ඔහුට පිළිවෙල කතාවක් දේශනා කළා. ඒ පිළිවෙල කතාව දේශනා කළා. ඒ පිළිවෙල කතාවෙන් මේ කෙලෙස් අඩු වෙන තත්ත්වයට මේ ධර්මයේ වටහා ගන්න සුදුසු තත්ත්වයට ඔහුගේ මනස සකස් වුණා. සකස් වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සාමුක්ඛංසිකා දේශනාව කරන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අහනකොට මේ සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ සිතේ අර කිලිටු වස්ත්‍රයක් සෝදනකොට එහි තියෙන කිලිටු අයින් වෙලා යන්න වගේ මගේ සිතේ තිබිච්ච කිලිටු අයින් වෙලා ඒ මම හිටපු අස්මින් ආසනේ ඒ ආසනේම විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි මේ කෙලෙස් නැති මල කඩ නැති දහම් ඇසමට ඒ ආසනෙන් පහළ වුණා කියලා. ඒ කියන්නේ ඒ තෙන්දෙම ඔහු ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඔහු ආර්ය ශ්‍රාවකෙක් බවට ඒ ධර්ම දේශනාවෙදිම ඔහු ආර්ය භූමියටපත් වුණා. එතකොට බලන්න එතකොට මේ චතුරාර්ය සත්‍ය දේශනාව ශ්‍රවණය මොකද එකපාරටම ඔහුගේ සිතේ සඳහා සකස් කළ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කළේ. මේ දුක්ඛ කියන එක දැනගන්න ඕන, දුක්ඛ සමුදය කියන එක ප්‍රහාණය කරන්න ඕන, දුක්ඛ නිරෝධ කියන එක සාක්ෂාත් කරගන්න ඕන, දුක්ඛ නිරෝධ මාර්ග කියන එක වඩන්න ඕන කියලා උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව විදිහට ඒ කෙනාට ගැළපෙන විදිහට දේශනා කරනවා. එතකොට ඒ දේශනාව අහපු මේ උග්ග සිටුතුමාගේ සිත තුළ දහම් මැස පහළ මොකක්ද ධර්මයේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම ඔහුට පහළ වුණා දහම් මැස. මොකක්ද ඒ දහම් මැස? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් ධම්සප්පවතුන් සූත්‍රයේත් ඔක සඳහන් වෙනුනේ කොණ්ණඤ්ඤ තාපසතුමාට දහම් මැස පහළ වුණා. මොකද්ද යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මොකද්ද මේ කියන්නේ? යංකින්චි සමුදය ධම්මං යංකිසි හට ගන්නා වූ දෙයක් තිබේද සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි අභාවයට යන ස්වභාවයෙන් යුක්තයි කියන මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනාව තමයි මේ දේශනාව ශ්‍රවණය කොට මේ පටිච්ච සමුප්පාද න්‍යාය තමයි අවබෝධ වෙන්නේ. මේ ලෝකේ පවතින සැබෑව. මේ ලෝකේ පවතින සැබෑව තමයි හට ගන්නා වූ යමක් තිබේද ඒ විනාශ වෙනවා නේද? ඒකනේ බුදුරජාන් වහන්සේ ඔය සබ්බේ සංඛාරා අනිච්චා කියලා දේශනා කළේ සංස්කාර ධර්ම පිළිබඳව. මේක අපිට අවබෝධ වෙලා නැහැ. අපි අහලා තියෙනවා, දැනගෙන තියෙනවා, දැනුම තියෙනවා. දැනුම තිබුණට අපි ආර්ය පුද්ගලයෝ නෙවෙයි. අවබෝධයෙන් මේක දැක්කොත් තමයි අපි ආර්ය භූමියටපත් වෙන්නේ. එතකොට මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අවබෝධයෙන් අපි මේ කාරණේ දැක්කොත් අන්න එදාට තමයි අපි ආර්ය භූමියටපත් වෙන්නේ. හැබැයි අපි දැනගත්ත පමණින් අපි ආර්ය ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. ඒ ධර්මය අවබෝධ කරගන්න ඕනේ මේක. ප්‍රඥාවෙන් දකින්න ඕන. නමුත් අපිට තියෙන්නේ මෙතන අවබෝධය නෙවෙයි අපිට තියෙන්නේ. අපි මේක දන්නවා දැනගත්තට අපිට මේක අවබෝධ වෙලා නැහැ මොන හරි හේතුවක් නිසා. එතකොට මේක තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. හට ගන්නා වූ දෙයක් තිබෙන්නේ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට හට ගන්නා වූ දේවල් මොනවද? සංස්කාර. මේ ලෝකේ තියෙන්නේ සංස්කාර සහ අසංස්කාර. අසංස්කාර කියන්නේ නිර්වාණය, අනිත් හැම දෙයක්ම සංකාර. සංකාර කියන්නේ හට ගන්නා වූ දේවල් නේද? සංකාරෝ ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පේනවා. වයෝ පඤ්ඤායති විනාශ වීමක් පේනවා.
ඨිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. තියෙන තත්ත්වෙන් වෙනත් තත්ත්වයකටපත් වීමක් පේනවා. ඒ කියන්නේ වෙනස් ස්වභාවයකටපත් වීමක් තියෙනවා. ඉතින් ධර්මවල තියෙන ලක්ෂණ ඕනෑම ධර්මයක තියෙන ලක්ෂණයක් තමයි මේක. සංස්කාර ධර්ම සංස්කාර තමයි මේ ලෝකේ හැම මේ හේතුඵල ධමයට අනුව හටගත්ත හැම දෙයක්ම සංස්කාර. ඒකනේ අපි කියන්නේ අනිත්‍යවද සංඛාරා. සබ්බේ සංඛාරා අනිත්‍ය. සියලු සංස්කාරෝ අනිත්‍යයි. මේ සංස්කාර ධර්ම ඒකාන්තයෙන්ම අනිත්‍යයි. හැමදාම වෙනස් වෙනවා. දැන් සමහර අය දැන් ඊටාම හොඳින් බණ භාවනා කරන පින්කම් වල දෙන අය කල්පනා කරනවා දැන් ඒගොල්ලොත් ලෙඩ වෙනවා. ලෙඩ වුණාම ඒගොල්ලෝ කල්පනා කරනවා බලන්න මම හැමදාම බුදුන් වැඳ මම මේම කොච්චර හොඳට සිල්වත් හිටියද ගුණවත් හිටියද මටත් මේ ලෙඩ හැදෙනවා නේද කියලා. ඉතින් එතකොට මොකද මේක තේරුම් ගන්න බෑ හැබැයි. මොකද මේ ශරීරය කියන්නේ අපේ සංස්කාර. සතර මහා භූතයන්ගෙන් හටගත්ත දෙයක්. ඉතින් මේ හටගත්ත දේවල් වහ වෙනස් වෙනවා. දැන් අපි විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ මහරහතන් වහන්සේලා වාසනීය තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මේ සංස්කාර ධර්මයන් විනාශ වෙන නිසා තමයි බුදුරජාන් වහන්සේලා පිරිනුවන් පාන්නේ. මේව පවත්වාගෙන යන්න බෑ. මේ හේතුවකින් යම්කිසි දෙයක් හටගත්තද ඒ හේතුවකින් හටගත්ත ඒ දෙය අනිවාර්යයෙන්ම විනාශ ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේක තමයි මේක අවබෝධ කර ගැනීම. හට ගන්නවා වූ යමක් තිබෙදී නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කර ගැනීම තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඉතින් මේ උග්ග සිටුතුමාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවදී මේ පිළිවෙල කතාව දේශනා කළ සාමුක්ඛංශික දේශනාව දේශනා කළාම ඔහුට මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං කියන ධර්මඥාන පහළ ධම්මස පහළ වුණා. ඒ නිසා මොකද උනේ මේ තථාගත ධර්මයේ පිළිබඳ සැබෑ දැකීමක් ඇති වුණා. ඒ නිසා මොකද උනේ ඔහුගේ විචිකිච්ඡාව උතුරු වෙලා ගියා. මේ යම්කිසි විචිකිච්ඡාවක් තිබුණනම් බුදුරජාන් වහන්සේ පිළිබඳ නැත්නම් ධර්ම රත්නය පිළිබඳ සංඝ රත්නය පිළිබඳ නැත්නම් අතීත ජීවිත පිළිබඳ අනාගත ජීවිත පිළිබඳ නැත්නම් අතීත අනාගත පිළිබඳ එහෙම නැත්නම් ශික්ෂාවන් පිළිබඳ පටිච්චසමුප්පාදයන් පිළිබඳ මේ ප්‍රතිපදාවන් පිළිබඳ යම්කිසි සැකයක් තිබුණා. අපි කියන බුද්ධ ආදී අටතැන්න සැකය කියලා. ඒ සැකයන් සියල්ලම දුරු වෙලා ගියා. දුරු වෙලා ගිහිල්ලා ඔහු බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේද ධර්ම රත්නයද ඒ උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී පළවෙනි ධර්ම දේශනාවේදීම එතෙන්දිම උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කළ මේ ධර්මය අවබෝධ කරගෙන තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහලා පන්සිල් සමාදන් වුණා. හැබැයි පන්සිල් සමාදන් වුණේ මෙතුමා මේ ඔය ඇත්ත පන්සිල් සමාදන් වෙන ක්‍රමයට නෙවෙයි. ඔය ඇත්ත පන්සිල් සමාදන් වෙන ක්‍රමයට නෙවෙයි මේ උග්ග සිටුතුමා පන්සිල් සමාදන් වුණේ. මෙතුමා බ්‍රහ්මචර්ය පංචමානි සික්ඛාපදං සමාදන් බ්‍රහ්මචර්යාව පස්වෙනි කොට ශික්ෂාපදේ සමාදන් වුණා. එතකොට එයින් කියන්නේ දැන් ඔය ඇත්ත සමාදන් වුණ තුන්වෙනි සිල්පදයේ හැටියට සමාදන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදන්. නමුත් මෙතුමා සමාදන් වුණේ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. දැන් අට සිල් සමාදන් වුණොට සමාදන් වෙන්නේ. අන්න ඒ විදිහට නමුත් මෙතුමා පන්සිල් සමාදන් වුණේ බ්‍රහ්මචර්යාව සමගින්. ඒ කියන්නේ දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා කියන්නේ වැරදි කාම සේවනයෙන් වැළකිනවා කියන එකනේ. වැරදි කාම සේවනයෙන් වැළකුණාට තමන්ගේ අමුදරුවන් සමග ජීවත් වෙන්න එයින් තහනමක් නැහනේ. හැබැයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එහෙම නෙවෙයි. අමුදරුව ඇසුරක්වත් නැහැ. එතකොට අමුසමියන් හැටියට ජීවත් වීමක් නැහැ. කිසිම ආකාරයක කාම සම්පත් සෙවීමක් නැහැ. එතකොට මේ උග්ග සිටුතුමා මේ ගෘහපතිතුමා එතුමා පන්සිල් සමාදන් වුණේ බ්‍රහ්මචර්යාව පස්වෙනිකොට. ඒ කියන්නේ කාමේසු මිච්ඡාචාර වෙනුවට එතුමා සමාදන් වුණේ අබ්‍රහ්මචර්යා කියන එක. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ මොකද කියන බව මේ සූත්‍රයේ අවසානයේත් පැහැදිලි වෙනවා. මොකද එතුමා එහෙම සමාදන් වුණේ කියන එක පිළිබඳව. ඒතර බලන්න එතකොට මේ දෙවෙනි ආශ්චර්ය අద్భుත ස්වභාවය මේ දෙවෙනි කාරණේ තමයි මේක මොකද්ද මේ උග්ග සිටුතුමා උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගේ මේ ආනුපුබ්බී කතාව පිළිවෙල කතාව අහලා උන්වහන්සේ දේශනා කරපු ධර්ම ශ්‍රවණයේදීම ඒ ධර්ම දේශනාවේදීම එතුමා ධර්ම අවබෝධය කරගත ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණා. ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණා. මේක තමයි ස්වාමීනි මගේ දෙවෙනි ආශ්චර්ය අద్భుත ධර්මය කියලා මේ ගෘහපතිතුමා මේ හාමුදුරන්ට පැහැදිලි කරනවා. ඊට පස්සේ මේ ගෘහපතිතුමා ප්‍රකාශ ස්වාමීනි තුන්වෙනි කාරණය මම ළඟ තියෙන ආශ්චර්ය අద్భుත කාරණා වලින් තුන්වෙනි කාරණය තමයි ස්වාමීනි මට තරුණ වියේ භාර්යාව 4 දෙනෙක් හිටියා. එතුමා ප්‍රකාශ කරනවා මට ස්වාමීනි මට තරුණ වියේ භාර්යාව 4 දෙනෙක් හිටියා. එතකොට
මම බ්‍රහ්මචර්යාව පස්වෙනිකොට පන්සල් සමාදන් වුණා. එතකොට දැන් මට භාර්යාවන් ඇසුරු කරන්න එහෙම ආසාවක් නැහැ. මොකද බ්‍රහ්මචර්යාවනේ රකින්නේ. ඒ නිසා ස්වාමීනි මම ගෙදර ගිහිල්ලා මගේ භාර්යාවන්ට ප්‍රකාශ කළා නැගණිවරුනි මම බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න විදියට සීලය සමාදන් වුණා. ඒ නිසා ඔයගොල්ලෝ කැමති නම් මේ ගෙදර ඉඳගෙන පින්දහම් කරගෙන එහෙම නැත්නම් ඥාති ගෙදර තමන්ගේ ගෙදරට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන් කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම විවාහ කළ දෙන්නම් කියලා. එතකොට දැන් මේ බිරින්දෑවරු 4 දෙනාගෙන් වැඩිමහල් තැනැත්තිය කියනවා ස්වාමීනි මම අන්නර අහවල් තැනැත්තට කැමති. එතකොට මාව ඒ තැනැත්තට විවාහ කරලා දෙන්න කියලා. එතකොට යම්කිසි පුරුෂයෙක් නිර්දේශ කළා. එතකොට අර උග්ග සිටුතුමා මොකද කරන්නේ? ඒ තැනැත්ත කැඳවලා මේ තමන්ගේ බිරිඳ ඒ තැනැත්තගේ අත අරගෙන බිරිඳගේ අත අරගෙන ඒ දෙන්නට අතපැන්වක් කළා ඒ තැනැත්තට බාර කළා. එතකොට මොකද්ද මෙතන ආචාර්ය අද්භූත කාරණේ ස්වාමීනි මම එහෙම මගේ බිරිඳ වෙන පුරුෂයෙකුට පවරනකොටවත් මගේ සිතේ වෙනසක් මගේ හිතේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඊර්ෂ්‍යාවක් හරි ලෝභකමක් හරි එහෙම කිසිම වෙනසක් ඇති වුණේ නැහැ ස්වාමීනි. එහෙම කරනකොට කියලා. ඒක තමයි මගේ තුන්වෙනි ආචාර්ය අද්භූත කාරණේ කියලා. දැන් එතකොට මේ බ්‍රහ්මචර්යාවනේ මෙයා සමාදන් වෙන මෙයා කාම සම්පත් විඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙයාට බිරින්දෑවරු ඇසුරු කරන්නේ නැහැ මෙයා. ඒක බ්‍රහ්මචර්යාව සමාදන් වෙච්ච කෙනෙක්. ඒ නිසා තමයි මෙයා මේ තනත්යන්ට මෙසේ ප්‍රකාශ කළේ. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙනකොටවත් ඒ අතපැන් වත් කරනකොටවත් මෙයාගේ හිතේ කිසිම ආකාරයේ වෙනසක් සිද්ධ වුණේ නැහැ. මේ බ්‍රහ්මචර්යාව පස්වෙනිකොට සමාදන් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මෙයා දැන් මේ සෝවාන් වෙච්ච කෙනෙක් නෙවෙයි මෙයා අනාගාමී වෙච්ච කෙනෙක්. එතකොට ඒකයි මෙයා මේ බ්‍රහ්මචර්යාව පස්වෙනිකොට සමාදන් වුණේ. මොකද අනාගාමී වෙනකොට මේ කාමරාග පටිගද නැති වෙලා යනවා. කාම සම්පත් විඳීමට තියෙන ආසාව නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අමුදරුවන් පෝෂණය කිරීම, අමුදරුවන් සමග ජීවත් වීමට ආසාවක් ඇති වෙන්නේ නැහැ අනාගාමී වෙච්ච කෙනෙකුට. ඒ නිසා තමයි මෙතුමා බ්‍රහ්මචර්යාව පස්වෙනිකොට මේ සිල්පද පහ සමාදන් වුණේ. එතකොට මේ තුන්වෙනි කාරණය. එතකොට හතරවෙනි කාරණේ හැටියට මෙතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ කුලේ මගේ ගෙදර බොහෝ සප සම්පත් මම එකතු කරපුවා. ඒ මව්පියන්ගෙන් ලැබිච්ච මම එකතු කරපුවා බොහෝ සම්පත් තිබුණා. ස්වාමීනි මම ඒවා සියලු මේ ඒ අවශ්‍යයට බෙදලා දුන්නා කියලා. කිසිම ලෝභ සිතුවිල්ලක් නැතුව මම මේ අතිරික්තව තිබිච්ච සම්පත් ඒ කොට තිබිච්ච සම්පත් ඒව බෙදලා දුන්නා. තමන්ගේ පරිභෝජනයට ඉතුරු කරගෙන අනිත් සම්පත් ඒ ඔක්කොම බෙදලා දුන්නා කියලා. ඒක තමයි ඊළඟ ආශ්චර්ය අද්භූත කාරණය හතරවෙනි කාරණය. ඒ සම්පත් බෙදලා දුන්නා කියලා. ඒ වගේම පස්වෙනි කාරණය තමයි ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරනකොට ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරනකොට මනාව සකසාම ආශ්‍රය කරන්නේ. ඒ කියන්නේ ඒ ගරු බුහුමන් සහිතවම ආශ්‍රය කරන්නේ. ආවට ගියාවට ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒක එතුමා ප්‍රකාශ මම ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරනකොට මනා පිළිවෙලට සකසාම ආශ්‍රය කරන්න කියලා. දැන් අපි දන්නවා දැන් අපේ සංස්කෘතිය තුනනත් හාමුදුරු ගියත් හාමුදුරු ඇසුරු කරනකොට අර ගෙදරදී පාවිච්චි කරපු වචන පාවිච්චි කරන්නේ නැහැ වෙනත් වචන පාවිච්චි කරන්නේ. ඒ වගේ හාමුදුරු ඉදිරිපිට හැසිරෙන වෙනමයි පන්සලට ගියාම හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. ඒ වගේ අපේ තියෙන පිළිවෙලක්. දැන් අපි දන්නවා සාසනික වචන තියෙනවනේ අපේ සිංහල. දැන් ඉංග්‍රීසි නම් ඒව නැහැ. ඉතින් හැමෝටම එක විදිහට කතා කරනවා. නමුත් අපේ සිංහල සංස්කෘතිය තුළ සාසනික වචන තියෙනවා. එතකොට ඒවා අපේ සංස්කෘතිය අපි පාවිච්චි කරනවා. දැන් දානේ වළඳනවා. ඒ වගේම ගමන බිමනක් කරනවා නම් වඩිනවා නේද? නිදා ගන්නට සැතපෙනවා. මේ ස්නානය කරනකොට පැන් සැනහෙනවා. ඒ වගේ නොයෙකුත් ශාසනික වචන තියෙනවා. මූණ හොදනකොට මුව දෝවණය කරනවා. මේ වගේ වචන තියෙනවා. ඒකට හාමුදුරුවොත් එක්ක කතා බහ කරනකොට ඒ වචන පාවිච්චි කළා තමයි අපේ සිංහල සංස්කෘතිය අපි කටයුතු කරන්නේ. දානේ වැළඳුවද කොහොමද? ඒ වගේ විස්තර එහෙම ඒ වචන පාවිච්චි කරමින් සමහරලාට ඉතින් මේ රටේ නම් ඉපදෙන පුංචි දරුවෝ දාන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ලංකාවෙන් ඇවිල්ලා ඒ සංස්කෘතිය හුරු වෙච්ච අය නම් මේ පින්නතුන් නම් දන්නවා ඇති. ඒ වගේ සකස් ආශ්‍රය කොට ඒ වගේම පන්සලට ගිහිල්ලා හැසිරෙන ආකාරය,
දැන් මේ රටේ නම් ටිකක් ඒවා වෙනස්. නමුත් අපේ සංස්කෘතිය තුළ අපි පන්සලට ගියාම දැන් ලංකාවේ ටික ටික වෙනස් වෙලා. දැන් පන්සලට ගියාම ගිය ඇත්තෝ බිම වාඩි වෙන්නේ පැදුරක් වෙලාගෙන ඉස්සර නම් ඒ දැන් උනත් පොඩි පුටුවක තමයි වාඩි වෙන්නේ. ලොකු උසුම් පුටුවල වාඩි වෙන්නේ නැහැ. හාමුදුරු වාඩි වෙන ආසනයට පහළ ආසනයක වාඩි වෙන්නේ. ඒ වගේ අපේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවානේ. එතකොට පන්සලට ගියාම පූජා මළුවට ඇතුනකොට අපි පාවහන් ගලවනවා, ඉස්වැසුම් ගලවනවා. ඒවා අපි පළඳින්නේ නැහැ මේ ඒ පූජා මළුවේදී. පන්සලට ඇතුළු වෙනකොට අපි ඒව ගලවනවා. ඉතින් වගේ සකසා ආශ්‍රය කරනවා. එතකොට විහාරස්ථානෙට යනකොට අපි සුදු ඇඳුමක් ඇඳගෙන යන්නේ. ඒ විහාරස්ථානට ගැලපෙන විදියට මගුල් ගෙවල් වලට වගේ නැත්නම් උත්සව වලට අඳින වගේ ඇඳුම් අපි පන්සලට ඇඳගෙන යන්නේ නැහැ. අපි පන්සලට අඳිනකොට විශේෂ ඇඳුමක් සුදු ඇඳුමක් ඇඳගෙන යන්නේ. ඒ වගේම බුදුන් වඳින්න යන්නේ. ඒ නිසා අපි පිරිසිදුව හොඳට අපි පිරිසිදුව යන්නේ පන්සලට. ඒ වගේම පන්සලට ගියාම අපි කතා කරන් පුළුවන් තරම් අපේ කතාව අඩු කරගන්නවා. අපේ හැසිරීම අපි සංවර කරගන්නවා. ඒ වගේ අපේ හැසිරීම රටාවක් තියෙනවා. මේ විහාරස්ථාන සහ ස්වාමින් වහන්සේලා සමග බද්ධ වෙච්ච. ඉතින් ඒක අපේ සිංහල සංස්කෘතියේ තියෙන එකයි. ඉතින් මෙහි ආවත් අපේ බෞද්ධ පින්නතුන් ඒවා දන්න අය විහාරස්ථාන වලට ආවහම ඒ විදිහට කටයුතු කරනවා. හැබැයි ඒවා නොදන්න අය ඉතින් අපිට පේනවා ඒව පිළිබඳ අවබෝධයක් නැතුව කටයුතු කරනවා කියලා. ඉතින් ඒ වගේ සකසන ආශ්‍රය කරනවා කියන්නේ තුනුරුවන් කෙරේ ගෞරවයෙන්. දැන් ධර්ම ශ්‍රවණය කරනකොට කොහොමද එතකොට ඒ වගේ ඒ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් ඒ කටයුතු කිරීම. ඉතින් මොකද මේ හැම එකකින්ම පින් සිද්ධ වෙනවා. ඉතින් පින් සිද්ධ වෙන නිසා තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය. උදාහරණයක් වශයෙන් දැන් බලන්න අර බිම්බිසාර රජුරුවන්ගේ කකුල් පල්ලල් උණු දැම්ම කියලා සඳහන් වෙනවා. ඒකට සඳහන් වෙන්නේ මොකද පූජා මළුවක තරහෙන් පෙර ආත්මික මේ පාවහන් පැලඳගෙන ඇවිද්ද නිසා කියලා. ඒ අකුසලයේ සිද්ධුනේ. ඒ වගේ නොයෙකුත් ඒවා පිළිබඳ කතාන්දර තියෙනවා. ඒ කතාන්දරත් එක්ක අපේ සංස්කෘතිය බද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ අය ඒව පිළිබඳ කල්පනා කරනවා. ඉතින් මේ හැම එකක්ම මේ විදියට. ඉතින් කොහොම වුණත් මේ පන්සලේ ස්වාමින් වහන්සේලා විහාරස්ථාන. එතකොට මේ උග්ග සිටුතුමත් ප්‍රකාශ කරන්නේ ස්වාමිනී මම ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරනකොට සකසාමයි ආශ්‍රය කරන්නේ. ආවට ගියාවට නෙවෙයි ආශ්‍රය කරන්නේ කියලා. ඉතින් එහෙම. ඊට පස්සේ 6 වෙනි කාරණේ හැටියට මෙතුමා ප්‍රකාශ කරනවා ස්වාමිනී මම ධර්ම ශ්‍රවණය කරනකොට මනා සකසාමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. මනා සකසාමයි ධර්ම ශ්‍රවණය පිළිවෙලටම ධර්ම ශ්‍රවණය. දැන් බණ අහනවයි බණ ඇහෙනවයි කියලා දෙකක් තියෙනවනේ ඇත්තටම. දැන් බණ අහනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණයට ධර්මයේ කිරී ගෞරවයෙන් බොහොම ඕනෑකමින් ඒ ධර්ම දේශනයට මනමින් සවන් දීම. දැන් බණ ඇහෙනවා කියලා කියන්නේ දැන් ගුවන් විදුලි යන්ත්‍රය හරි රූපවාහිනී යන්ත්‍රය හරි ක්‍රියාත්මක කරලා තමන්ගේ ගෙදර වැඩ කර කර වෙන වැඩවලදී ඔය ධර්මයත් එහෙන් ඇහෙනවා තමන්ගේ වැඩ කටයුතුත් කරනවා නැත්නම් ඔය ඇඳක හරි නිදාගෙන සැටියක දිගා වෙලා ඒ වගේ එහෙම තමයි මේ බණ ඇහෙන්නේ. ඒක ධර්ම ශ්‍රවණය කිරීමක් නෙවෙයි අත්තට මේක. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ධර්ම ශ්‍රවණයටම හිත යොදාගෙන මුල මැද අග යන තුන් ස්ථානයේම හිත යොදාගෙන ඒ ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීම තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. අනිත් ඒවා ධර්ම ශ්‍රවණය කිරීමක් නෙමෙයි. දැන් ගොඩාක් වෙලාවට දැන් ඒක තමයි ගෙදරදී මේ කටයුත්ත කරන්න හරි අමාරුයි. මොකද ගෙදර තියෙන පරිසරයත් ඒක තමයි පන්සලට යන්නේ අපි. පන්සලේ අපි ධර්මශාලාවට ගිහිල්ලා වාඩි වෙන්නේ ඒ ගෙදර තියෙන ප්‍රශ්න අමතක කරලා සමාජයේ තියෙන තමන්ගේ වෙන වෙනත් ප්‍රශ්න අමතක කරලා එතකොට ධර්මශාලාවේ දේශකයන් වහන්සේ දේශ බලාගෙන දේශක ඒ විදිහට ධර්මශාලාවට තමන්ගේ හැසිරීම සංවර වෙනවා. ඉතින් ඒ විදිහට ධර්ම ශ්‍රවණය කළාම තමයි ඒ මන ඒ ධර්ම ශ්‍රවණානිසංසය සැලසෙන්නේ. එහෙම නැත්නම් අපි වෙන වෙන වැඩවල යෙදෙමින් ධර්ම ගෞරවයක් නැහැ. එතකොට ඔය දහම් කරුණු කීපයක් එහෙමෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන. එහෙම ධර්ම ශ්‍රවණය. ඒක මනා ධර්ම ශ්‍රවණය කිරීමක් වෙන්නේ නැහැ. ඒතර සකසා බණහනුව කියලා කියන්නේ අර වගේ පිළිවෙලට ඒ ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කියන. ඉතින් මේ උග්ග සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම ධර්ම ශ්‍රවණය කරනකොට සකසාමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒක තමයි ස්වාමීනි මගේ මේ 6 වෙනි ආශ්චර්ය අద్భుත කාරණය මගේ ජීවිතයේදී මම ධර්ම ශ්‍රවණය කරන ඉතාම ගෞරවයෙන්මයි සකසාමයි මේ කටයුත්ත කරන්න කියලා. මොකද මේ ධර්ම ශ්‍රවණය කියන එක දස පුණ්‍ය ක්‍රියාවලින් එකක්. දස පුණ්‍ය ක්‍රියාවලින් දස පින්කම් 10ක් ගැන සඳහන් වෙනවනේ. දාන සීල භාවනා පත්ති පත්තානුමෝදනා
විරියාවච්ච අපචායන ධම්මදේශනා ධම්මස්සවන දිට්ඨුජු කම්ම කියලා. පින්කම් 10ක් තියෙනවා. ඉතින් පින්කම් 10න් උසාම උසස් පින්කමක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම දේශනා කිරීමත් පින්කමක්, ධර්ම ශ්‍රවණය කිරීමත් පින්කමක්. ඉතින් ඒ නිසා මේ උග්ග සිටුතුමා ප්‍රකාශ කරන ස්වාමීනි මම ධර්ම ශ්‍රවණය කරන්නේ සකසාමයි. එතකොට හත්වෙනි කාරණය හැටියට මෙතුමා ප්‍රකාශ කරනවා මේ උග්ග සිටුතුමා මේ හාමුදුරන්ට ස්වාමීනි සමහර දවසට දෙවියෝ ඇවිල්ලා මට කියනවා ගෘහපතිතුමනි ධර්මය සාක්කාතයි කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සාක්කාතයි කියලා. දෙවිවරු ඇවිල්ලා මට කියනවා ස්වාමීනි. දෙවිවරු ඇවිල්ලා මට කියනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය සාක්කාතයි කියලා. මනාකොට දේශනා කරන ලද එකක් කියලා. එතකොට ස්වාමීනි මම මේ දෙවිවරුන්ට කියනවා දෙවිවරුනි ඔයගොල්ලෝ කිව්වත් නැතත් මම දන්නවා තථාගතයන් වහන්සේගේ ධර්මය සාක්කාතයි කියලා. එතකොට දෙවියෝ කිව්වයි කියලා මගේ හිතේ ස්වාමීනි විශේෂ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. දෙවියොත් ඇවිල්ලා මට කිව්වා මේ ධර්මයේ සාක්කාතයි කියලා. එහෙම මට විශේෂ ප්‍රකාශයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපේ සමාජයේ සමහර අය ඉන්නවනේ මෙහෙම කියනවනේ. බුද්ධ ආගම විද්‍යාවෙනුත් ඔප්පු වෙලා තියෙනවනේ. ඒතර විද්‍යාවෙන් ඔප්පු වෙච්ච නිසා තමයි බුද්ධ ආගම වටින්නේ සමහර අයට. නමුත් ওই විද්‍යාව කියන්නේ වෙනස් වෙන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම න්‍යායයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අර විද්‍යාඥයත් කියලා දිනවනේ බුදුහාමුදුරන්ගේ ධර්මය හරියි කියලා. මේ විද්‍යාඥයත් කියලා දිනන අර ලෝක ප්‍රසිද්ධ අර තනත්තත් කියලා දිනන බුද්ධ ආගම හරියි කියලා. එහෙම කිව්වයි කියලා නෙවෙයි අපි පිළිගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන් තමයි මේ ධර්මය පිළිගන්න ඕනේ. මේ අර ප්‍රසිද්ධ තනත්ත කිව්වය අර විද්‍යාවට ගැලපෙනවා මේ විද්‍යාවට ගැලපෙනවායි කියන එක අපිට අදාළ නැහැ. ඒ යම්කිසි සම්‍යක් දර්ශනයක් කරනවා නම් ඒවත් බුද්ධහමට කොහොමද ගැලපෙනවා තමයි. මනාවට නමුත් ওই විද්‍යාවට ගැලපෙනවායි කියන එක විද්‍යාත්මක සොයා ගැනීම කියන ඒවා පදනම් වෙලා නෙමෙයි අපි තෙරුවන් සරණ යන්නට ඕනේ. අපි තෙරුවන් සරණ යන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරේ සැබෑ අවබෝධයෙන් යුක්තව. ධර්මයේ පිළිබඳ සැබෑ අවබෝධයෙන් යුක්තව ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් යුක්තව. ඒක තමයි අර දෙවියෝ කිව්වය දෙවියොත් කිව්වා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාක්කාතයි කියලා. එතකොට ඒක දැන් උග්ග සිටුතුමා කියන ස්වාමීනි මට ඒක මේ මාන්නයට කාරණයක් නෙමෙයි මේ දෙවියෝ මට ඇවිල්ලා ප්‍රකාශ කළා කියන්නේ විශේෂ සතුටකට හේතුවක් නැහැ ස්වාමීනි. මොකද මම දන්නවා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම සාක්කාතයි කියලා. ඒ නිසා මට විශේෂයෙන් ඒකට මේ දෙවියෝ ඇවිල්ලා මට ප්‍රකාශ කළයි කියන එක මට විශේෂයෙන් සතුටු වෙන කාරණයක් නෙමෙයි කියලා මේ උග්ග සිටුතුමා මේ හාමුදුරන් ප්‍රකාශ කරන එක තමයි හත්වෙනි ආශ්චර්ය අద్భుත කාරණය කියලා එතුමා ප්‍රකාශ කරන්නේ. අටවෙනි කාරණේ හැටියට අවසාන කාරණේ හැටියට මේ උග්ග සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සංයෝජන ධර්ම 10ක්. ඒ සංයෝජන ධර්ම 10 කොටස් දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සහ උද්දම් භාගීය කියලා. ඕරම් භාගීය කියලා කියන්නේ පළවෙනි පහ, උද්දම් භාගීය කියලා කියන්නේ දෙවෙනි පහ. එතකොට මේ සිටුතුමා මේ ගෘහපතිතුමා මේ හාමුදුරන් ප්‍රකාශ කරන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේ දේශනා කරන ලද මේ පංච ඕරම් භාගීය සංයෝජන මම ළඟ නැති බව මම දන්නවා කියලා. මගේ පංච ඕරම් භාගීය සංයෝජන මා විසින් ප්‍රහීන වෙලා කියලා මම දන්නවා. අන්න ඒක තමයි මගේ අටවෙනි ආශ්චර්ය අద్భుත කාරණේ කියලා. මොනවද මේ පංච ඕරම් භාගීය සංයෝජන කියන්නේ? දැන් සංයෝජන ධර්ම 10 කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච කාමරාග, පටිඝ, රූපරාග දැන් මේ කාම දස සංයෝජන කියලා සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේවා තමයි දස සංයෝජන කියලා කියන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ පළවෙනි පහට කියන්නේ ඕරම් භාගීය සංයෝජන කියලා. එතකොට ඒවයි ස්වභාවය දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන නැති කිරීමෙන් තමයි සෝතාපන්න භාවයටපත් වෙන්නේ. එතකොට කාමරාග පටිඝ දෙක තුනී කිරීමෙන් සකදාගාමි වෙනවා. කාමරාග පටිඝ දෙක සම්පූර්ණ ප්‍රහීන කිරීමෙන් අනාගාමි වෙනවා. එතකොට මෙතුමා ළඟ මේ පංච ඕරම් භාගීය සංයෝජන නැහැ කියලා කියන්නේ මෙයා අනාගාමි උපාසකයෙක් කියන එකයි. ඒකයි මේ කියන්නේ. ඒක සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ
පංච උපාදානස්කන්ධම සක්කාය දිට්ඨිය කියන එක පංචස්කන්ධය කියලා තියෙන දැඩි අල්ලා ගැනීම ස්වභාවය දැඩි ආසාව පංච උපාදානස්කන්ධය කියන ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන සාරමම්ම සඳහන් කරපු සැක බුදුරජාන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය අතීත අනාගත භවයන් ආදි වශයෙන් ඒ සැක ඒ වගේම සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල්වෘත පිළිබඳ විශ්වාසය. ඒතකොට කාමරාග කියලා කියන්නේ කාම ආසාව. ඒ වගේම පටික කියන්නේ තරහව. ඒතකොට මේ පහෙන් මේ පහම නැහැ කියලා කියන්නේ එයා අනාගාමී කියන එකයි. ඒතකොට රහත් වෙනකොට තමයි මාන උද්ධච්ච රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ පහ උද්දම් භාගීය සංයෝජන පහ නැති වෙන්නේ රහත් වෙනකොට. එතකොට ඒ නිසා දැන් මෙතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මට පේන්නේ නැහැ මේ පංචෝරම් භාගී සංයෝජන මම ළඟ තියෙනවායි කියලා. එයින් අදහස් වෙන්නේ මෙතුමා අනාගාමී තත්ත්වයටපත් වෙලා කියන එකයි. එතකොට මෙන්න මේ ආශ්චර්ය අద్భుත කර්ම 8. එතකොට මේ උග්ග සිටුතුමා මේ හාමුදුරුවන්ට ප්‍රකාශ කරන ස්වාමීනි මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මම ගැන මොන කාරණාටක් දේශනා කළාද කියලා. නමුත් මම ගැන දන්න කාරණාට නම් මෙන්න මේවා තමයි ස්වාමීනි කියලා මේ හාමුදුරුවන්ට මේ කාරණාට ප්‍රකාශ කරනවා. එතකොට ඒ හාමුදුරුවෝ මේ කාරණාට දැනගෙන මේ උග්ග සිටුතුමාගේ ගෙදරින් පිණ්ඩපාතෙත් වළඳලා උන්වහන්සේ විහාරයට වැඩම කරලා හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේට මේ සියලු කාරණය උන්වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රකාශ කළා මේ උග්ග සිටුතුමා ළඟ ගෘහපතිතුමා ළඟ ආශ්චර්ය අද්භූත කාරණා 8ක් තියෙනවා කියලා. ඉතින් මේ ඔබ වහන්සේ විස්තර වශයෙන් ඒක දේශනා කරපු නැති නිසා මම උග්ග සිටුතුමාගේ ගෙදරට ගියා. ගිහිල්ලා එතුමා සමග සාකච්ඡා කළා. එතුමා මෙන්න මේ වගේ කාරණා 8ක් ප්‍රකාශ කළයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හාමුදුරන්ට සාදු සාදු බික්කු ඉතා හොඳයි මම දේශනා කරපු කාරණා 8ත් ඔයාටම තමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරන්ට ඒ උග්ග සිටුතුමා ළඟ තියෙන කාරණා 8 ඒවමයි කියලා ඒක අනුමත කරනවා. ඉතින් එතකොට මෙන්න මේ කාරණා 8ම තමයි බුදුරජාණන් වහන්සේ මේ උග්ග ගෘහපතිතුමා ළඟ තියෙනවා කියලා දේශනා කළේ මේ කාරණා 8මයි කියලා උන්වහන්සේ දේශනා කළා කියනවා. එහෙනම් ඒ 8 ඒ විදිහට දරා ගන්න කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන් මේ සූත්‍රයත් නිමානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ උග්ග සිටුතුමා ළඟ තිබිච්ච කාරණා 8ක් දේශනා කළා. ඉතින් උග්ග සිටුතුමාම ඒ කාරණා 8 තමන්ගේ නුවණින් ප්‍රකාශ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඉතින් අපිට පේනවා එතුමා එතකොට සුවිශේෂී උපාසකවරයෙක් කියන එක මේ සූත්‍ර දේශනාව විමසීමෙන් අපිට පේනවා. එතුමා ඒ පළවෙනි දැකීමෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාදය ඇති කරගෙන පළවෙනි ධර්මය අවබෝධ කරගෙන බ්‍රහ්මචර්යාව පස්වෙනි කොට පන්සිල් සමාදන් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ගෙදර වාසය කරපු කෙනෙක් හොඳ ඊටමත් ආදර්ශ සම්පන්න අනාගාමී ආර්ය උපාසකයෙක් කෙනෙක් අපිට මේකෙන් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒක තමයි මේ සූත්‍රයේ අන්තර්ගතය වෙලා තියෙන. ඉතින් මේ කාරණා විමසනකොට අපිට නොයේ දහම් කරුණු ඉගෙන ගන්න දැන කියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පැවැත්වෙන මේ පිංගම මම හිතන්නේ දැන් කාලයත් ඉක්මලා යමින් පවතිනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඉදින් ධර්ම ශ්‍රවණය කරන්න නැතයි කියලා අපි කල්පනා කරනවා. ඉතින් අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපිට අපේ සිතේ තියෙන ලෝභ දේශ මොහ ආදී බලවත් අකුසල ශක්තියින් තුනී වෙලා ඒවා යටපත් වෙලා කුසල ශක්තියින් මතුවෙනවා ඉස්මතු වෙනවා. ඉතින් අපේ කුසල ශක්තියින් දියුණු කරගන්නට මේ කුසල ශක්තියින් අපි ළඟ තියෙන කුසල ශක්තිය තව තවත් මේ කුසල ශක්තිය එකතුන්ට සංවර්ධනය වෙනවා දියුණු වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම බොහොම ඕනකමින් යුතුව මේ පින්කමට සම්බන්ධ වෙන්න ඇති කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඒ තුලින් ඔබට අප්‍රමාණ කුසලයක් අත්පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ අපි පින්කමක් කළොත් පිරිසුදු භාවය ලැබෙන්නේ අපිටමයි. පව්කමක් කළොත් කිලිටු වෙන්නේ අපිමයි. අත්තනාව කතම් පාපං අත්තනාසං කිලිසති. තමන් පව්කමක් කළොත් තමන්මයි කිලිටු වෙන්නේ. තමන්ට තමයි ඒකේ දුක විඳින්න වෙන්නේ. අත්තනා අකතම් පාපං අත්තනා විසුද්ධි. තමන් පින්කමක් කළොත් පිරිසුදු වෙන්නේ තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසුද්ධි. මේ පිරිසුදු භාවය හා අපිරිසුදු භාවය කියන එක රැඳිලා තියෙන්නේ
තමන් අතේමයි වෙන කෙනෙක් අතේ නෙමෙයි. වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපි පිරිසුදුද අපිරිසුදු කියන එක තීරණය කරන්න. තමන් අතේ තමයි තමන්ගේ පිරිසුදු භාවය අපිරිසුදු භාවය කියන එක සඳහා මේ රැඳිලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ පිරිසිදු සිත අපිට කරන උපකාරය අපේ අම්මා තාත්තා අපිට කරන උපකාරයට වඩා වැඩි කියලා. දැන් අපි දන්නවා අපිට ලොකුම උපකාරය කරන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්නේ. ඊට පස්සේ සහලේ ඥාතින්. හැබැයි ඊටත් වඩා ලොකු උපකාරයක් අපිට මේ පිරිසිදු සිත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සය්‍යසෝනං තතෝ කරේ. අම්මා තාත්තා සහලේ ඥාතින් අපිට කරන උපකාරයට වඩා විශාල උපකාරයක් අපි දමනය කරගත් අපි කුසලයේ පිහිටවන ලද සිත අපිට කරනවායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒ කුසල් සිත දියුණු කරගන්නට අපේ සිත පිරිසිදු කරගන්න නීවරණ වලින් නිදහස් කරගන්න අකුසල ශක්තියින් අඩු කරගන්න මේ වගේ පින්කම් වලට සම්බන්ධලා කටයුතු කිරීම තුලින් ඔබට ශක්තිය වාසනාව උදා වෙනවා. ඒ නිසා අද දවසෙත් මේ පින්කමට සම්බන්ධ වීම ඔබ හැමදෙනාම අප්‍රමාණ කුසලයක් අත්පත් කරගන්න යුතුනා. අපේ ගෞරවනීය උඩගම සුමංගල ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසන ඇතිව මේ පින්කම සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ මේ සිද්ධ කරගන්න යුතුනා ඕ කුසල ශක්තියින් තුලින් මේ කුසල ශක්තිය අපි පළමු කොටම ලෝක සුසුන සුරුකින සිල් දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ දෙවියෝ සතුට සිතින් මේ පින් අනුමෝදන් වලවත්තා පින් අනුමෝදන් වූ දෙවියන් විසින් අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේත් මේ පින්වත් හැමදෙනාමත් නිදුක් නිරෝගී චිරාත් කාලයක් යන ආරක්ෂා කරනු ලබත්වා දෙවියන් උතුම් වූ නිවන් සුව පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබගේ නමින් මිය පරලෝකීය යම්කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටිනම් ඒ සියලුම ඥාතීන්ටත් මේ පින් ලැබේවා. එයාගේ පරලෝක ජීවිත ඒකාන්තයෙන්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාසනාවන්ත වේවා. ඒ හැමදෙනාටමත් උතුම් වූ නිවන් සුව පිණිසම මේ කුසල ශක්තියද හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කර ගන්න යුතුනා වූ කුසල ශක්තිය බලයෙන් අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් මේ පින්වත් හැමදෙනාටමත් මේ පින්කම වලට සම්බන්ධ වෙන සංවිධානය කරන උදව් උපකාර කරන මේ හැමදෙනාටමත් මේ පින එකලෙස පිහිටීමෙන් මේ ලෝක වශයෙන් කරන කින වැඩ කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගීතාව ඇති වේවා සිතන පතන යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා ග්‍රහපල නක්ෂත්‍ර භූත දෝෂයන්ගෙන් ගන්නා වූ යම්කිසි අපලෝපද්‍රවයක් එත්නම් ඒ සියල්ලක්ම දුරීභූත වේවා සිත සාන්ති අභිවෘද්ධිම සලසේවා අවසානයේදී හැමදිනාටමත් උතුම් වූ නිවන් සුව පිණිස මේ කුසල ශක්තියද හේතු වේවා වාසනාව වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Guruvantam punyaketang anuttara dullapena mayalatang sabuttang namamaham. Tiruvan Saranai Swami.